ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සියත ප්‍රවෘත්ති සමගයි ඔබ මේක සිටින්නේ මම සඳරුවන් ඉදිරිමාන්න සිරස්තල වෙතයි ප්‍රථමයෙන් අවධානය. ඉතිහාසයේ ප්‍රථම වරට ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අවම අගය වාර්තා වෙයි. ශ්‍රී ලංකා ආර්ථිකයට මරු පහරක්. විශ්ව පොල්තෙල් රටට ගෙන ඒම වැළැක්වීමේ වගකීම ජනපති සතුයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ පවතින්නේ ජනපති යටතේ. ජවිපෙන් චෝදනා. ජනපති පොල්තෙල් ගෙන්වන්නේ නැහැ. ජනාධිපතිතුමා පොල්තෙල් ව්‍යාපාරිකයෙකුත් නෙවෙයි. ඇමති ජොන්ස්ටන් කියයි. වැරද්දක් වුණා නම් ඒක වැරද්දක්. රේගුවද ප්‍රමිති ආයතනයේද නෙවෙයි. ඒක කරපු අයට දඬුවම් දෙන්න ඕන. රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් අවධාරණය කරයි. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තත්ත්ව පරීක්ෂාව ගැන සැකයක් තියාගන්න එපා. ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සහතික වෙයි. චීනයේ සිට රැගෙන ආ සිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත ජනපතිට බහර දෙයි. හෙරොයින් කිලෝ 300ක් ස්වයංක්‍රීය ගිනියාවි උණ්ඩ සමග ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු දීවර බෝට්ටුවක් සමග ඉන්දියාවේදී අත්අඩංගුවට. දේශපාලච්චීන්ට නෙවෙයි මම ඉස්කෝලේ යන කාලෙවත් කාටවත් පයින් ගහලා නැහැ. චන්ද්‍රිකා සමග නව ගමනකට සූදානම්ද? මංගල කළ අනාවරණය. දේශීය පුවත් වෙතයි ප්‍රථමයෙන් අවධානය. ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ මෙතෙක් වාර්තා වූ දැවැන්තම කඩා වැටීම අද සටහන් වුණේ රුපියල් 202 සීමාව ඉක්මවා යමින්. මීට පෙර ඉතිහාසයේ ඩොලරයක විකුණුම් මිල රුපියල් 202 සීමාව ඉක්මවා ගොස් තිබුණේ නැහැ. මෙරට ඉතිහාසයේ පළමුවරට ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 202 සීමාව ඉක්මවා ගියා. ශ්‍රී ලංකා මහ බැංකුව අද දහවල් ප්‍රකාශයට පත් කළ විනිමය අනුපාතිකයට අනුව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 202.4ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඩොලරයක ගැනුම් මිල සටහන් වුණේ රුපියල් 197.62ක් ලෙසයි. මෙලෙස ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල ඉතාමත් පහළ අගයක් ගැනීමත් සමගම රාජ්‍ය බැංකුව ආශ්‍රිතව ඇමරිකානු ඩොලරයක විකුණුම් මිලද රුපියල් 202ත් 203ත් අතර සටහන් වී තිබෙනවා. මාර්තු මාස 16 වනදා වන විට ඇමරිකානු ඩොලරයේ විකුණුම් මිල රුපියල් 200 සීමාවට පැමිණි අතර එතැන් සිට මේ දක්වා අඛණ්ඩව ඩොලරයට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල රුපියල් 200 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. මීට පෙර ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල රුපියල් 200 සීමාවට පැමිණියේ 2020 වසරේ අප්‍රේල් මාස 8 සහ 9 යන දින දෙක තුල පමණයි. මෙතෙක් ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව රුපියල් 202 සීමාවද ඉක්මවා යමින් මෙවැනි කඩාවැටීමකට ලක් වී ඇත්තේ ප්‍රථම වරටයි. මේ වන විට ශ්‍රී ලංකාව විදේශීය රටවලින් ලබාගෙන ඇති ණය වාරික ගෙවීමේදී සහ විදේශ රටවලින් මෙරටට භාණ්ඩ ගෙන්වීමේදී ඩොලරය දැඩි ලෙස ශක්තිමත් වී ශ්‍රී ලංකා රුපියල කඩාවැටීම ඊටම අහිතකර තත්වයකටයි ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපානු ලබන්නේ. උදාහරණයක් ලෙස අප ඇමරිකානු ඩොලර් මිලියනයක් ණය වාරික ගෙවීමට පවතින්නේ නම් දල වශයෙන් මේ වන විට ශ්‍රී ලංකාවට ඒ සඳහා ගෙවිය යුතු මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 202 ඉක්මවනවා. වර්තමානයේ කොවිඩ් වසංගතයත් සමග ශ්‍රී ලංකාවේ නිෂ්පාදන ක්‍රියාවලියද අඩපණ වී ඇති පසුබිමක අපනයනයේද දුර්වල මට්ටමක පවතිද්දී සංචාරක කර්මාන්තයේද දැඩි ප්‍රවණතාවයක් දක්නට නොලැබෙන මෙවන් වකවානුවක් තුළ ඩොලරය මේ ආකාරයට ශක්තිමත් වෙමින් ශ්‍රී ලංකා රුපියල කඩාවැටීම ශ්‍රී ලංකාවේ හෙට ආර්ථිකයට ඉතාම අහිතකර ලෙස බලපානු ඇති බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ. කෙසේ හෝ මෙම තත්ත්වය පාලනය කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රමුඛ අදාළ පාර්ශවයන් කටයුතු නොකරන්නේ නම් ඒ තුළින් ඇතිවන බලපෑම ජනතාවගේ දෛනික ක්‍රියාවලියටද බලපාමින් ආර්ථිකයේ ප්‍රබල පසුබෑමක් සිදුවීමට ඉඩ ඇති බවද ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනවා. ආන්දෝලනයට තුඩුදුන් ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය අඩංගු බවට තහවුරු වූ ආනයනික පිරිපහදු නොකළ පොල්තෙල් සම්බන්ධයෙන් අද දිනේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වුණා. ඊට ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරිය සහභාගී වුණා. ඇයි ඇත්තටම අපිට නීතිමය වශයෙන් ක්‍රියාමාර්ග ගන්න බැරිද? විශේෂයෙන් මරණ දඬුවම් වගේ දඬුවම් ලබා දීලා කොහොමද ඒක නවත්තන්න පුළුවන් තත්යකට ඇති කරගන්නේ? අපේ ලංකාවේ දැනට තියෙන නීති පද්ධති අනුව ඔය ආනයනය කරොත් කවුරු හරි දේශීයව හරි නිෂ්පාදනය කරනවා නම් ඇෆ්ලටොක්සින් වැඩි ඒවා ඒකට නීතිමය දඬුවම් මම නම් දන්න තරමින් නෑ. මේ ඒ තියෙන්නේ ෆයින් එකක් විතරයි. මේ දැන්වත් මේ ප්‍රශ්නේ ආපු හින්දා නීති සම්පාදනය කිරීමට කටයුතු කරනවා නම් සුදුසුයි කියලා තමයි හිතෙන්නේ. මොකද එහෙම නීති නැතුව ෆයින් එකකින් මේ වගේ ක්‍රියාවල් ඉදිරියට නවතින්නේ නෑ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් ලබා දෙන ප්‍රමිති සහතිකය කොතරම් දුරට විශ්වාසනීයද? අපේ ඇතුළේ හොඳ නියාමනයක් තියෙනවා.
සාම්පල්ස් අරගත්තට පස්සේ ඒක අපේ ප්‍රමිති ආයතනයේ තියෙන ගබඩාවට. ගබඩාවේදී ලේබල් ඔක්කොම ගලවනවා. අපේ වෙනම නම්බරයක් දෙනවා ඒ හැම සාම්පල් එකකටම දීලා තමයි ලැබ් එකට අරින්නේ. එතකොට පර්යේෂණාගාරයේදී ඒගොල්ලෝ දන්නේ මේ මොන ලේබල් එකෙන්ද කාගේ එකද එහෙම කිසිම බලාගන්න විදියක් නැහැ. මටවත් බලාගන්න විදිහක් නැහැ. කාට හරි සැකයක් තියෙනවනම් අපි කියමු ෆේල් වෙච්ච එකක් නිර්දේශයක් දෙනවා පාස් කියලා. එහෙමනම් ඕනම එක්කෙනෙකුට මම කියනවා ඕනම වෙලාවක ඇවිල්ලා ඔඩිට් එකක් කරන්න එහෙම ඒවා තියනවාද කියලා බලන්න කියලා. දංකොටුව ප්‍රදේශයේදී බවුසර දෙකක් අත්අඩංගුවට ගන්නවා. ඒ බවුසර් දෙකේ තියෙන විශේෂත්වය දෙක සංගවලා තියෙනකොට තමයි අත්අඩංගුවට ගන්න දංකොටුව පොලිසිය විසින්. මේ පැහැදිලිව පෙන්නවා ඒ බවුසර් වල මුද්‍රා තබලා තියෙන්නේ පෞද්ගලික සමාගමකට අයිති මුද්‍රා. ශ්‍රී ලංකා රේගුව විසින් තබන ලද මුද්‍රා ඊට වඩා හාත්පසින්ම වෙනස්. ශ්‍රී ලංකා රේගුව ආඥා පනත යටතේ ඔවුන්ට විරුද්ධව කටයුතු කරනවා නම් දඩයකට තමයි ඔවුන් යටත් වෙන්නේ. නමුත් පාරිභෝගික සේවා අධිකාරිය යටතේ ඔවුන්ට විරුද්ධව කටයුතු කරනවා නම් එතනින් ඔබ්බට ගිහින් ඔවුන්ට නීත්‍යානුකූලව කටයුතු කිරීමේ හැකියාව තියෙනවා. ඒ සම්බන්ධව කාර්යභාර ඉෂ්ට කරන ඒ ඇමතිවරුන් ඒ සඳහා සූදානමින් සිටිනවා. දිස්ත්‍රික්ක 25න්ම අරගෙන ඒ නියැන්දිවල් පරීක්ෂාවට භාජනය කරලා තියෙන්නේ පොල් තෙල් වල විෂකාරක ද්‍රව්‍ය තියෙනවද කියලා බලන්න මිසක් මේවට සම්බන්ධ වුණ ආයතන වල වැරදි හොයන්න නෙමෙයි. මේ වෙලාවේ මම ප්‍රකාශ කර සිටිනවා ශ්‍රී ලංකා රේගුවෙන් වැරද්දක් වුණා නම් ඒක වැරද්දක්. ඒක ඉතින් ආයක නිවැරදි කරන්න බෑ. ඒක වැරද්දක්. මෙතුමියගේ ආයතනයේ වැරද්දක් වුණා ඒකත් වැරද්දක්. ඉතින් වැරද්දක් වුණා නම් අපි වැරද්ද හදා ගන්න ඕන. වැරද්දට මුල් වුණ කොටස් ඉන්නවා නම් නිලධාරිවරුන් එහෙම නැත්නම් ඒ අය ඉන්නවනේ ඒ අයට විරුද්ධව විනයානුකූලව කටයුතු කරන්න ඕන. මෙතර පිළිකාකාරක අඩංගු ආනයනික පොල්තෙල් සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. ආණ්ඩුව පොල්තෙල් ගෙනාවේ නෑ. ආණ්ඩුවට හිතවත් අය තමයි පොල්තෙල් ගෙනාවේ. ඔය ශ්‍රීනි වගේ තමයි පොල්තෙලුත්. ආණ්ඩුවේ හිතවත් උදවිය ඔය හොයාගෙන යන්නකෝ. ඡන්ද කාලයට කවුද උදව් කරපු කියලා ඒ කට්ටියගේ හොයාගන්න පුළුවන්. ඒ ජනාධිපතිවරණවලදී උදව් කරපු කට්ටිය තමයි පොල්තෙල් ගෙනාපු කට්ටිය. ශ්‍රීනි වගේ තමයි මේකත්. ඡන්දෙ දීපු 69 ලක්ෂෙයි නොදීපු අපි ඔක්කොම වහ පොල් තෙල් කාලා දැන් අපේ ඇඟේ ඇල්ෆා ටොක්සින් ශරීරගත වෙලා දැන් මේකෙන් පස්සේ ප්‍රතිශක්තිකරණයක් නැහැ. අනිත් පැත්තට පිළිකාව කොයි මොහොතේද කියලා කියන්න බෑ. දැන් චෙක් කරන්න ගිහිල්ලා කඩේට පැනලා පොල් තෙල් ඇල්ලුවට හරියන්නේ නැහැ. ආණ්ඩුව අසමත් වුණා ඒක පාලනය කරන්න. දැන් ඉතින් අපේ බඩේ තමයි වහ තියෙන්නේ. ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ තියෙන්නේ ජනාධිපතිවරයා යටතේ. පොල් තෙල් වල වහ තියෙනවද නැද්ද කියලා හොයලා බලන එක ප්‍රමිති ආයතනයේ මූලික වගකීම. ඒ වගකීම මුළුමනින්ම පැහැරලා තියෙනවා. අන්තිමට ගත්තොම මුළු රටම ගැඹුරු තෙලේ ගිල්ලලා තියෙනවා. අර ගලේ පහරපු බලලා වගේ කොච්චර වහන්න හැදුවත් මේක වහන්න බෑ. පොල් තෙල් ආණ්ඩුව ගෙන්නේ නේ. ගෙන්නේ ව්‍යාපාරිකයෝ. ෆාම් ඔයල් ගෙනාවේ ව්‍යාපාරිකයෝ. හරියට මේ ආණ්ඩුවේ ජනාධිපතිතුමා කියලා පොල් තෙල් ගෙනාවා වගේ මේ වගේ කතාව. එහෙමද ආයතන දිනනවා. ඒ පොල් තෙල් හොද නැත්තම් ඒවා ප්‍රතික්ෂේප වෙනවා. ඒවා ප්‍රතිඅපනයන වෙනවා. එහෙම නැත්නම් විනාශ කරනවා. එහෙම වෙන්නේ. ඒක තමයි ඉතිහාසෙත් වෙලා තියෙන්නේ. දැන් වෙන්න අපේ හාමුදුරුවෝ අපේ ජනාධිපතිතුමා මේ ප්‍රමිතියට පොල් තෙල් ගේන ව්‍යාපාරිකයෙක් කියලා. මේ පත්තපල් බොරු කියන්නේ. මේ පිළිකාකාරක පොල් තෙල් ටික මේ විදිහට රට ඇතුළට දාලා මේ සිද්ධ කරේ ත්‍රස්තවාදී ප්‍රහාරයක්. මේක රසායනික ප්‍රහාරයක් වගේ. ක්‍රමානුකූලව මිනිස්සු මැරිලා යන්න කරපු ප්‍රහාරයක්. මේ පොල් තෙල් ගෙනහැපු අය පොල් තෙල් හරවල යවනවා කිව්වට රට ඇතුළට පොල් තෙල් ඇවිල්ලා ඒ පිළිබඳ වගකීමක් නෑ. ඇමතිවරයා කියන මේ පොල් තෙල් ටික පුළුවන් නම් පරීක්ෂා කරලා කියන්න ඒවල පිළිකා තියෙනවද කියලා. නමුනාසලගේ ගෙවල් වල තියෙනවනේ පරීක්ෂණාගාරයක් පොල් තෙල් පරීක්ෂා කරන්න. පිළිකාකාරක තියෙන කියලා. තවම මේ සමාගම් වලට විරුද්ධව නඩු දාලා නෑ. චීනේ මේ වගේ සිද්ධියක් වුණාම එල්ලලා මැරුවා. ලංකාවේ මොකද්ද? ආපහු පොල් තෙල් ටික රට යවන්න. කොහොම ආදරෙන් කියනවා. පිරිපහදු නොකරපු ඒවා ගෙන්නන්න බෑ. ඒ නිසා පිරිපහදු කරන මුවාවේ ලොකු වංචාවක් කරලා තියෙනවනේ. අනිවාර්යයෙන්ම උන් තරාතිරම නොබලා දඬුවම් කරන්න ඕන. අනිවාර්යෙන් ඒ වෙනුවෙන් අපි පෙනී ඉන්නවා කියන අපි ඒ වෙනුවෙන් කතා කරනවා, ඒ වෙනුවෙන් බලපෑම් කරනවා. කවුද අරයාද මෙයාද කියන එක වැඩක් නැහැ. උන්ට මම හිතන්නේ දැඩි දඬුවම් කරන්න ඕන. හැබැයි ඉතින් දැඩි දඬුවම් කරන්න අපොහොසත් උනත් ස්වභාව ධර්මයාගේ දඬුවමෙන් බේරෙන්න බෑ ඔය කාටවත්. වෙළඳ ඇමතුමා ඉල්ලාස් වෙන්න අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා වගේ වගක් නැහැ වගේ තමයි එතුමා කටයුතු කරන්නේ. වෙළඳ ඇමතුමාට වගකීමක් තියෙනවා. පොල් තෙල් මේ රටේ මිනිස්සුන්ගේ පරිභෝජනයට සුදුසු පොල් තෙල් ලබා දෙන්න. ඉතින් එහෙම නොකරන වෙළඳ ඇමති කෙනෙක් සදාචාරාත්මයක් තියෙන වෙළඳ ඇමති කෙනෙක් ඉල්ලාස් වීම තමයි කළ යුත්තේ. ලැජ්ජාවක් තියෙන වෙළඳ ඇමති කෙනෙක්. අද වෙනකම් මේ පිළිවෙල එක මිනිහෙක් අත්අඩංගුවට අරන් නැහැ. මේ පිළිවෙල කටයුතු කරපු ආකාරයක් පිළිබඳ පැහැදිලිව නැහැ. මේකත් අර කැකිල්ලි රජුගේ නඩු තීන්දුව වගේ පොල් තෙල් විතරක් නෙමෙයි විවිධ භාණ්ඩ එනවා මිනිස් පරිභෝජනයේ නුසුසු මේ රටට. මොකද මේ රටේ තියෙන අමුතුම විවෘත ආර්ථිකයක්. ඒකට මේකේ තියෙනවා දූෂිත නිලධාරීන් ඉන්නවා. දූෂිත ගනුදෙනු සිද්ධ වෙනවා. සමහර වෙලාවට දේශපාලඥයන්ගේ වමනාවක් තියෙන්නට පුළුවන් මේ සම්බන්ධව. මැදිහත් වීම.
එතකොට මේ සියල්ලක් නිසාම අපි කන්නේ වසවිස. ඒ වගේම මේ කවුද මේවට ඉඩ දුන්නේ කියන නිලධාරියා වේවා දේශපාලඥයා වේවා ගෙදර යවිය යුතුමයි. අපිට අවුරුද්දට කැවුම් ගෙඩියක් කන්න විදියක් නැහැ. අපිට අවුරුද්දට හිස තෙල් ටික පොල් තෙල් ටික හිස ගන්න විදියක් නැහැ. අපිට මාළු පෙත්තක් බැදගෙන කන්න නැහැනේ අවුරුද්දකට අපිට. කටර රහට මේ විසකාරක තෙල් ගෙනල්ලා මේ රටේ ජනතාව නොමර මරන්න හදනවනේ. මම හිතන්නේ අවුරුදු ගානක ඇග්‍රීමන්ට් එකක් අස්සම් කරලා තියෙන අවුරුදු ගානකින් ලංකාවේ සිංහල මිනිස්සු මරනවා මේ රට ලියලා දෙන්න. ඔය වගේ යුගයකට තමයි අපි දැන් මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉන්දියාවේ කේරළ ප්‍රාන්ත මුහුදු තීරයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සහ අභ්‍යායුධ තොගයක් සමග ශ්‍රී ලාංකික දීවර යාත්‍රාවක් අත්අඩංගුවට තිබෙනවා. යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක අංශය පවසන්නේ. ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ පසුගිය 25 වනදා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට අයත් විසින්ජාම් මුහුදු තීරයේදී මෙම සැකකටයුතු ශ්‍රී ලාංකික යාත්‍රාව පරීක්ෂාවට ලක් කර ඇති බවයි. ඉන්දිය වෙරළාරක්ෂකයන් විසින් සිදු කළ මෙම සෝදිස් කිරීම්වලදී රවිහන්සි නම් මෙම ශ්‍රී ලංකාවට අයත් යාත්‍රාව තුළ තිබී හෙරොයින් වර්ගයේ මත්ද්‍රව්‍ය ගිනිඅවි සහ පතුරම් විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. ඉන්දිය වෙරළාරක්ෂකංශය සහ ඉන්දිය මාධ්‍ය වාර්තා කරන්නේ රවිහන්සි නම් මෙම ශ්‍රී ලාංකික යාත්‍රාව තුළ තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 300ක් සහ AK-47 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවි මෙන්ම ඒ සඳහා යොදන පතුරම් 1000ක් සහ මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝල සඳහා භාවිතා කරන උණ්ඩ විශාල ප්‍රමාණයක් තිබී සොයාගත් බවයි. යාත්‍රාවේ සිටි ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දියා ආරක්ෂක අංශය පවසනවා. මෙලෙස මත්ද්‍රව්‍ය සහ ගිනිඅවි සමග අත්අඩංගුවටගත් ශ්‍රී ලාංකිකයින්ගේ නම්ද ඉන්දියා මාධ්‍ය විසින් වාර්තා කර තිබෙනවා. ඉන්දියා මාධ්‍ය වාර්තාවන්ට අනුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලාංකිකයින් වන්නේ නන්දන, දසප්‍රිය, ගුණසේකර, සෙනරත්, රණසිංහ සහ නිශ්ශංක යන අයයි. ශ්‍රී ලංකා දීවර යාත්‍රාවේ තිබී සොයාගත් හෙරොයින් තොගේ වටිනාකම ඉන්දිය රුපියල් කෝටි 3000කට ආසන්න වන බවටයි එරට බලධාරීන් තහවුරු කර තිබෙන්නේ. හෙරොයින් තොගේ රවිහන්සි දීවර යාත්‍රාවේ ජල ටැංකිය තුළ පැකට් 301ක් ලෙස අසුරා තිබුණා. මෙම හෙරොයින් තොග ඉරානයේ සිට වෙනත් යාත්‍රාවකින් ගෙනවිත් ඇති බවටත් ශ්‍රී ලාංකික දීවර යාත්‍රාව වෙත ලක්ෂද්වීප මුහුදු තීරයේදී ලබා දී ඇති බවටත් මේ වන විට තොරතුරුද අනාවරණය වී තිබෙනවා. මෙම මත්ද්‍රව්‍ය පැකට් තුළ අස්සයෙකු පියාඹන ආකාරයට සටහන් වන ලාංඡනයක්ද දක්නට ලැබෙන බවයි ඉන්දිය මාධ්‍ය පවසන්නේ. පාකිස්තානයේ කේන්ද්‍ර කරගනිමින් සිදු කෙරෙන මත්ද්‍රව්‍ය ජාවාරම හා මෙය සම්බන්ධ බවටද මේ වන විට සැකමතුව තිබෙනවා. අත්අඩංගුවට ගන ලැබූ ශ්‍රී ලාංකිකයින් 6 දෙනා එරට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි නියම කර තිබෙන්නේ. මිත්‍ර රටවල් බොහෝමයක් දිනෙන් දින ශ්‍රී ලංකාවෙන් ඉවත්ව යන බවත් ඊට හේතු සොයා කටයුතු නොකරන්නේ නම් රටක් ලෙස බරපතල තත්වයකට මුහුණ පෑමට සිදුවිය හැකි බවත් හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මේ කට්ටිය හංගන ලොකුම රහස තමයි 2014 දී ලංකාව පොරොන්දු වෙච්ච දේ නොකරන නිසා බොරුව දිගටම ගෙනිච්ච නිසා අපිව රවට්ටන්න ලේසි වුණාට ජාත්‍යන්තර රවට්ටන්න ඊට ටිකක් අමාරුයි. අර 2009 දී ලංකාවට සහයෝගය දෙන්න රටවල් 29ක් පිටිපත් වුණා 47. 2012 වෙනකොට අපි බොරු කියන එක බව දැන අපේ යාළුවොත් අපිත් එක්ක හෙමින් ඈත් වුණා. 2012 දී රටවල් 15 දක්වා අඩු වුණා. අන්තිමට ලංකාවට ඉතුරු වෙලා තියෙන්නේ අත වශයෙන්ම ලෝකයේ තියෙන අසාර්ථක රාජ්‍ය 14ක් විතර. භූමිය පවා අපිට අහිමි වෙමින් තියෙන්නේ. හොඳට කල්පනා කරන්න. සැබෑ දේශප්‍රේමියෙක් වෙනවද විකුණාගෙන කනවද කියන තීන්දුව ඔබ හැමදෙනාම ගන්නේ. ඔබතුමාලට හිතුනේ නැද්ද මේ ඈත්තේ කොයිතරම් සුවදත්ති තිබුණේ මේ ප්‍රශ්නය විසඳන්න උදව් කරන්න අපේ රටට කියලා. මේ උදව් කිරීමට තමයි මේ අපි ඒ තියෙන 2014 තිබුණ ජාත්‍යන්තර පරීක්ෂණය අපේ අතට ගත්තා. ඒක මේ ආණ්ඩුවට තිබුණේ මේ සිංහල බහුතරවාදී මානසිකත්වයක් හදාගන්න හදන්නේ නැතුව මමයි රජා කියලා මහවංශයේ සීන් එකක් ඇක් කරගන්නේ නැතුව ඒ වෙලාවේ දැන් හරි මේක වුණා. දැන් සිංහල දෙමළ මුස්ලිම් ජනතාව හැටියට අපි ඔක්කොම එකතු වෙලා රට හදමුයි කියලා කියන්න පටන් ගත්තා. මම හිතන්නේ ඊට වඩා ලොකු වෙනසක් තිබුණා. ඇත්ත වශයෙන්ම ඒ වෙනස කරන්න පුළුවන් හයියත් ඒ වෙලාවේ තිබුණේ මහින්ද රාජපක්ෂට. හැබැයි මොකද්ද හේතුවකට පොඩ්ඩක් මහරජ සීන් එක ඔලුවට ගියා.
ඔබතුමා සජිත් ප්‍රේමදාස මහත්මයා සමග එකතු වෙනවා විවිධ කරනම් ගහගෙන කියලා අවසාන එතන හිටියා. මේ මං කවදාවත් කරණම් ගැව්වේ නෑ. මම ශ්‍රී ලංකාවකින් ගියෙත් මාව යවුවා මිසක් මම ගියේ නෑ. ඔබතුමා සජිත් මහත්තයාට අර වම් පාදයෙන් ගහලා චම්පික රණවක මහත්තයා දකුණු පාදයෙන් ප්‍රහාරයක් එල්ල කළා. චන්ද්‍රිකා මැතිනිය සමග එකතු වෙලා අලුත්ම ගමනක් යන්නට ඔබ සැරසෙනවා වගේ මට පේනවා. මම ජීවිතේට කාටවත් පයින් ගහලා නෑ. ගහන්න යන්නේ නෑ ගහන්නේ ඉස්කෝලේදවත් කාටවත් පයින් ගහලා නෑ. ඔබතුමා යනව නේද? ඇත්තටම යන්න හදන්නේ. කොහෙද? දැන් කන්දිල්ලුවෙත් පහුගියේ ඒකේ ඔබ චන්ද්‍රිකා මැතිනිය සමග එකතු වෙලා චන්ද්‍රිකා මැතිනිය කියන්නේ මගේ හොඳම යාළුවෙක්. මම ඉතා ගරු කරන දේශපාලකයෙක්. එච්චරයි. ඉතින් එකතු වෙලා ළඟදී මේ අපරාධ වලට එකතු වෙන්න බෑ අප්පා. එනවද? නෑ. එන්න බොරු කියන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි මැතිවරණය සඳහා මුහුණ දීමේදී මතුවිය හැකි ගැටලු පිළිබඳව පක්ෂ නියෝජිතයින් සමග මේ වන විට සාකච්ඡා සිදු කරමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ මාතලේ ප්‍රදේශයේ පැවති නිදහස් පක්ෂ වැඩමුළුවකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විශේෂයෙන්ම රටේ අනාගතය වෙනුවෙන් පක්ෂයේ වැඩපිළිවෙල ශක්තිමත් කිරීම, රට තුළ පවතින සමාජ ආර්ථික දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් අපි කොහොමද විසඳුම් දෙන්නේ කියන කාර්යය මේදී විශේෂයෙන්ම ඉදිරි මැතිවරණවලදී අපි ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කිරීමට අපි අතර තිබෙන අඩුපාඩුකම් මොනවාද, දුර්වලකම් මොනවාද, ඒ වගේ දීර්ඝ වශයෙන් කතා කළා. ඒ වගේම ජාත්‍යන්තර සමගතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇති කර ගැනීම පිළිබඳව. ඒක නිසා පක්ෂයේ විදිහට නව ජවයකින් සහ නව වැඩපිළිවෙලකින් ඉදිරියට යෑමේ කටයුතු ඊයේත් අදත් දවස් දෙකේ ඉතාම සාර්ථක වැඩමුළුවකින් අපි නිමා කළා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ වැඩපිළිවෙල රට පුරා ක්‍රියාත්මක කරන්න. මෙරට ගොවියාගේ ආර්ථිකය ඉහළ නැන්වීමට වත්මන් රජය කටයුතු කර ඇති බව අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසනවා. එය අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී. අද විපක්ෂය කල්පනා කරන්නේ අපේ ආණ්ඩුව පිහිටවල මුකුත්ම කළා නැහැ වගේ. මේ මොහොත වෙනකොට උපාධි ගත්ත ගුරු මහත්තුරුන්ට විතරක් 60000කට රක්ෂාව දීලා තියෙනවා. අට සපත් දුප්පත් පවුල්වල 35000ක් මේ වෙනකොට රක්ෂාව දීලා තියෙනවා. ලක්ෂයක් දක්වා යන්න මූලික පරීක්ෂණ පවත්වාගෙන යනවා. ඒ වගේම අපි කෘෂිකර්මය දියුණු කරන්න වැඩපිළිවෙලක් ආරම්භ කරා. ඒ නිසා අද ලංකාවේ ගොවි මහත්තුරුන්ට වගාකරුවන්ට වාසිදායක රටක් බවට පත් වෙලා තියෙනවා. අද නාඩු හාල් කිලෝ එකක් මං හිතන්නේ රුපියල් 56කට විතර යනවා. කීර සම්බර රුපියල් 75ට 80ට යනවා. ඉතින් ගොවීන්ට එකෙන් හොඳ ආදායමක් ලැබලා තියෙනවා. පරිසරය වෙන්නට පුළුවන්, වෙනත් කාරණයක් වෙන්නට පුළුවන්. එය සංවේදී නම් මේ වෙලාවේ ඒක පාවිච්චි කරනවා ජනතාව මුලා කරන්න. මේ රටේ මහ ජනතාවගෙන් අපි ඉල්ලා හිටිනවා අමුවේ එකතැන මිනිස්සු 300ක් මැරෙනකම් බලාගෙන හිටපු ආණ්ඩුවක ඇමතිකම් කරපු අය, ඒ ආණ්ඩුව කරගෙන යන්න උදව් කරපු අය අද පාරට බැහැලා මාතෘකාවන් හොයාගෙන මාතෘකාවන් අතර තරඟයක් ඇති කරගෙන එය උත්සාහ කරනවා මේ රටේ මහ ජනතාව මුලා කරන්න. ඒ නිසා අපි විපක්ෂයට කියා හිටිනවා මේ සංවේදී මාතෘකාවන් තෝරගෙන මිනිස්සු මුලා කරන එක නතර කරන්න. මේ ආණ්ඩුව අපි කරන්න පටන් ගත්තා විතරයි. චීන රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු සිනෝෆාම් කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ්‍ය 6ක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අද බාර ගන්න ලැබුවා. ඒ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී. චීනයේ බීජිං නුවර සිට එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් රැගෙන පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 869 දරන ගුවන් යානය අද පෙරවරු 11:28ට කටුනායක ගුවන් තොටුපළ වෙත ලංකාව වුණා. එන්නත් ඔගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ගුවන් තොටුපළේදී අද දහවල් නිල වශයෙන් බාර ගනු ලැබුවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින්පින් මහතාගෙන් කළ ඉල්ලීමකට අනුව එම එන්නත් ඔගේ ශ්‍රී ලංකාවට ප්‍රධානය කෙරුණා. චීනයේ බීජිං නගරනුවර ජාතික බයෝටෙක් ඖෂධ සමාගම සිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත නිෂ්පාදනය කර තිබෙනවා. ගුවන් යානයේ විශේෂ ශ්වේතාගාරයක් තුළ ගබඩා කර රැගෙන ආ එන්නත් ඔගේ ගුවන් තොටුපළ ගුවන්ගැල් ගම්මානයේ ශ්වේතාගාර තුළ ගබඩා කර අනතුරුව ශ්වේතාගාර සහිත වාහන වලින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ මධ්‍යම එන්නත් ගබඩා සංකීර්ණය වෙත රැගෙන යාමට නියමිතයි. I would like to mention that
the friendship between Sri Lanka and China goes back to ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින මිත්‍රත්වය තුළින් අපිට අද විශේෂ පියවරක් තබන්නට හැකියාවක් ලැබුණා. අප රටක් වශයෙන් අසිරුතාවයන් වලට පත් වූ අවස්ථාවන් වලදී චීනය ලබා දුන් සහාය අප කිසි දිනකත් අමතක කරන්නේ නැහැ. ඊටම කෘතඥපූර්වකව අපි එය සිහිපත් කළ යුතුයි. චීන ජනාධිපති සී ජින්පින් මහතා ශ්‍රී ලංකාවට ලක්ෂ 6ක එන්නත් මාත්‍රා ලබා දීම පිළිබඳව අප ස්තුතිවන්ත වෙනවා වගේම අපේ ගෞරවයත් මේ අවස්ථාවේදී පිරිනැමීමට මම කැමැතියි. of 600,000 Sinopharm vaccines. චීන රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු මෙම එන්නත් තොගේ බාර ගැනීමේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා අමාත්‍ය ප්‍රසන්න රණතුංග රාජ අමාත්‍යවරුන් වන මහාචාර්ය චන්න ජයසුමන සහ සුදර්ශනී ප්‍රනාන්දු පුල්ල යන මහත්ම මහත්මින් ඇතුළු පිරිසක් ගෝන්තොටුපළ වෙත පැමිණ සිටියා. මුලින්ම මේ එන්නත ලබා දෙනකොටම චීන රජය විසින් ඉල්ලීමක් කළා මේ රට තුළ තමුන්ගේ රැකියාව සඳහා පැමිණ සිටින චීන ජාතිකයින්ට මේ එන්නත ලබා දීමට කටයුතු කරන්න කියලා. ඒ අනුව අපි කොළඹ නගරයේත් ඒ වගේම මහනුවරදී පුත්තලමේදීත් හම්බන්තොටදීත් යන ස්ථාන 4ේදී සේවය සඳහා රටට පැමිණලා ඉන්න චීන ජාතිකයින්ට ඒ එන්නත ලබා දීමට කටයුතු කරනවා. බොහෝ දුරට ලබන සතිය තුලදී අපි ලබා දීමට කටයුතු කරනවා. මෙම වසරේ දෛනිකව හඳුනාගත් අඩුම COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ගත වූ පැය 24 තුළදී COVID-19 රෝගීන් 139 දෙනෙකු හඳුනා ගැනුණා. ඒ අතුරින් පුද්ගලයන් 17 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි අයයි. ඉතිරි පුද්ගලයන් 125 දෙනා දේශීය වශයෙන් හඳුනාගෙන තිබුණා. ඊයේ දින තුල කිසිදු COVID-19 වෛරස ආසාදිත මරණයක් වාර්තා වී තිබුණේ නැහැ. මේ අතර COVID-19 වෛරසය හේතුවෙන් වසා දමා තිබූ බස්නාහිර පළාතේ පාසල් යළි විවෘත වීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පෙරිස් මහතා අද මාධ්‍ය වෙත මෙලෙස අදහස් පළ කළා. වර්තමාන තත්ත්වය ඉතාමත් හොඳයි. අපේ ශිෂ්‍යයන් 80%කට වඩා ජාතික ප්‍රතිශතය ගත්තොත් 80%ක් ළමයි පාසල් යනවා. ලොකු උනන්දුවක් තිබුණා. පාසල් විවෘත කරන සුළු පුන අපේ ළමයින් බලා සිටියා. සමහර තැන්වලින් නොඑක් අසුභවාදී පණිවිඩ ආවා. හැබැයි අපි ඒවට යට වුණේ නැහැ. ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න ඕනේ. හරිත රූපවාහිනී නාලිකාවේ මංගල විකාශය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ආරම්භ කෙරුණා. කෘෂි කර්මාන්තයෙන් පෝෂිත මෙරට අතීත සෞභාග්‍ය යළි උදා කරනු පිණිස ආගමික පසුබිමක් තුළ යහපත් කෘෂි ආර්ථිකයකට මඟ පෙන්වීම මෙම නාලිකාවේ ප්‍රධාන අරමුණ වී තිබෙනවා. සෙත්පිරිත් සජ්ජායනා මැද්දේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රූපවාහිනී මංගල විකාශය ආරම්භ කෙරුණා. ජනාධිපතිවරයා අතින් හරිත වෙබ් අඩවිය සහ තේමා ගීතය දෙලි දැක්වුණා. හෙලවත් හරවත් හිතවත් යන්න එහි තේමාව වන අතර හරිත රූපවාහිනී නාලිකාව ගංගාරාම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ජනරත්න අධ්‍යාපන පාලක සභාව මගින් නිර්මාණය කර තිබෙනවා. මෙහිදී පැළ බෙදා දීම සංකේතවත් කරමින් ගංගාරාම විහාරාධිකාරී පූජ්‍ය කිරින්දේ අස්සජී හිමිපාණන් ජනාධිපතිවරයා වෙත පැළයක් පිරිනැමීම සිදු වුණා. මෙම අවස්ථාවට මහානායක අනුනායක හිමිවරු ප්‍රමුඛ මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරුන් සහ දේශපාලනඥයින් ඇතුළු ප්‍රභූන් රැසක් එක්ව සිටියා. මේක තවත් ආගමික නාලිකාවක් නෙවෙයි. හැබැයි හැම නාලිකාවක්ම මේක පටන් ගන්න පිළිත් දේශනා කරලා අවසන් වෙන පිළිත් කියලා. ඒ අතරේ ආගමික කටයුතු තියෙනවා. ඒකත් තියෙන්න ඕන. ආගමික පසුබිමක් තුළ යහපත් කෘෂි ආර්ථිකයක් කරා යන්නයි මේ වැඩසටහන. ශ්‍රී ලංකා යුද හමුදාව සහ පාකිස්තාන යුද හමුදාව ඒකාබද්ධව ක්‍රියාත්මක කළ යුද පුහුණුව සාලියපුර ගජපා රෙජිමේන්තුවේදී ඊයේ නිමවටපත් වුණා. ශ්‍රී ලංකා යුද හමුදාව සහ පාකිස්තාන යුද හමුදාව ඒකාබද්ධව දින 14ක් පුරා ක්‍රියාවට නැං වූ යුද හමුදා පුහුණුව ඊයේ නිමවට පත් වුණා. ඒ සාලියපුර ගජබා රෙජිමේන්තුවේදී. The application of immigration must take place immediately. A special මෙම අවස්ථාවට යුද හමුදාපති ජෙනරාල් ශවින්ද්‍ර සිල්වා මහතා සහ පාකිස්තානු මහ කොමසාරිස්වරයාද එක්ව සිටියා. පසුගිය දින 14ක් පුරාවට අනුරාධපුර සාලිපුර ගජබා රෙජිමෙන්තු මධ්‍යස්ථාන කඳුරේදී
එක්සර්සයිස් ෂේක් හෑන්ඩ්ස් නමින් වූ අභ්‍යාසයකට සහභාගී වුණා. විශේෂයෙන්ම ශ්‍රී ලංකාව සහ පාකිස්තානය ඉතාමත් හොඳ සම්බන්ධතාවයක් තබාගෙන සිටින රටවල් දෙකක්. ලෝකයේ හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් පාකිස්තානය සෑම අවස්ථාවකදීම ශ්‍රී ලංකාවේ සහයෝගයට පැමිණලා තිබෙනවා. ඒක අපි දැක්කා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලේ ඉදිරියේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පාකිස්තානය හඬක් නැගුවා පමණක් නෙවෙයි ශ්‍රී ලංකාව වෙනුවෙන් එම ඡන්දය පාවිච්චි කරද්දී ශ්‍රී ලංකාවේ සහායට පැමිණි ප්‍රධාන රටක් හැටියට පාකිස්තානය අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් මෙවැනි අභ්‍යාසයක් මගින් රටවල් දෙකක් අතර ඇති සම්බන්ධතාවය තවදුරටත් වර්ධනය කරගන්න අතරතුර හමුදාවන් අතර තිබෙන එම සහයෝගය සම්බන්ධතාවය අපි වැඩි දියුණු කර ගැනීමට හැකියාවක් ලැබෙනවා. තැපැල් වෘත්තීය සමිති කිහිපයක් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා. ඒ ඉල්ලීම් 6ක් මුල් කරගනිමින් නිලධාරීන් බඳවා ගැනීමේ ක්‍රමවේදයේ පවතින අඩුපාඩු ඇතුළු ගැටලු 6ක් මුල් කරගනිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබෙනවා. මෙම අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය මේ වන විට දිවයින පුරා තැපැල් කාර්යාල 653ක සහ උපතැපැල් කාර්යාල විශාල ප්‍රමාණයක ක්‍රියාත්මක වන බවයි වෘත්තීය සමිති නියෝජිතයින් සඳහන් කළේ. මේ අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට මූලිකම හේතුව දැනට තැපැල් දෙපාර්තමේන්තුවේ බඳවා ගැනීම සිදු කරන විභාග ක්‍රමවේදයට අමතරව නිලධාරීන් බඳවා ගැනීමේදී සම්මුඛ පරීක්ෂණයක් පවත්වා ලකුණු 25ක් ලබා දී ඒ හරහා තෝරා ගැනීම සඳහා මේ වන විට තැපැල් දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටිනවා. මේ සම්බන්ධයෙන් විරෝධය පළ කිරීම තමයි අපේ මූලිකම කාරණාව වෙන්නේ. මේක වහාම හකුලා ගන්න කියන කාරණේ තමයි අපේ මුල්ම ඉල්ලීම. 6006 බඳවා ගැනීම පරිපාටිය හරහා නිර්මාණය කරලා තිබෙන බඳවා ගැනීම පරිපාටි සංශෝධනය කළා වහාම කැබිනට් එකට ඉදිරිපත් කළා අනුමත කළා ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම දෙවනි ඉල්ලීම හැටියට අපි ඉදිරිපත් කරනවා. යම් ආකාරයකින් රජය මේ කාරණාව තවදුරටත් දිගින් දිගටම විසඳීමට කටයුතු නොකරන්නේ නම් අපි ඉදිරියේදී දැවැන්ත වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට කටයුතු කරනවා. තැපැල් සේවකින් අසනීප නිවාඩු වාර්තා කිරීමත් සමග තැපැල් කාර්යාල මෙලෙස වසා තිබුණා. මේ අතර තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කළේ වහම ක්‍රියාත්මක වන පරිදි තැපැල් දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්ය මණ්ඩලයේ නිවාඩු අවලංගු කිරීමට පියවරගෙන ඇති බවයි. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන්. නගර අලංකරණය පිළිබඳ තරුණ තරුණියන් උනන්දු කරවීමත් පරිසර හිතකාමී තරුණ පරම්පරාවක් බිහි කිරීමේ අරමුණ ඇතිව ජාතික තරුණ සේවා සභාව මගින් ලස්සන රටක් නමින් ව්‍යාපෘතියක් හඳුන්වා දී තිබෙනවා. ජාතික තරුණ සේවා සභාව විසින් මෙම ව්‍යාපෘති සඳහා එක් කොටසයකට රුපියල් 50,000 බැගින් රුපියල් 1,67 ලක්ෂයක මුදලක් වෙන් කර තිබෙනවා. බකමූන ඔරුබැඳි සියමලාව ප්‍රදේශයේ ගිරිතලේ ඇලහැර අභයභූමිය තුළ වයස අවුරුද්දක පමණ අලි පැටවෙකු මිය ගොස් තිබෙනවා. වනජීවී නිලධාරීන් පවසන්නේ අසනීප තත්ත්වයක් හේතුවෙන් අලි පැටවා මිය ගොස් ඇති බවයි. පානතුර දකුණු පොලිස් බල ප්‍රදේශයේ පානතුර හොරණ මාර්ගයේ වැකඩ ප්‍රදේශයේදී අද දහවල් 12ට පමණ වෑන් රථයක් ගිනි ගැනීමකට ලක් වී තිබෙනවා. වෑන් රථය පානදුර දෙසට දහවනය කරමින් සිටියේදී පිටුපසින් පැමිණි යතුරුපැදිකරුවෙකු සිදු කළ දැනුම් දීමකට අනුව රේදුරු සහ එහි ගමන්ගත් තවත් පුද්ගලයෙකු වෑන් රථයෙන් පැන දිවි ගලවාගෙන ඇති බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ. කැකිරාව ගල්කිරයාගම හබරත්තාවල ප්‍රදේශයේ භූමියක අනවසර ලෙස කැනීම් සිදු කළ පුද්ගලයෙකු සහ කැනීම් සඳහා භාවිතා කළ උපකරණ සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. පස්සර බදුල්ල ප්‍රධාන මාර්ගයේ පස්සර කිරිමණ්ඩලයේ අසල කාවඩි බෝක්කුව නමින් හැඳින්වෙන ස්ථානයට යාබද ස්ථානිකයින් අඩි 125ක් පමණ ප්‍රපාතයකට තට්ටු සහිත ලොරි රථයක් පෙරලීමෙන් අනතුරක් සිදු වී තිබෙනවා. ඊයේ පසුරුවේ සිදු වූ මෙම අනතුරින් ලොරි රථයේ රියදුරු සහ රිය සහයක තුවාල ලබා පස්සර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල මහ රෝහලට මාරු කර යවා ඇති බවයි වාර්තා වුණේ. කොවිඩ් වෛරස් තත්ත්වයේ හමුවේ පසුගිය වර්ෂය තුල ලංකා බැංකුව ලබාගත් සාර්ථකත්වය පිළිබඳව දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද කොළඹදී පැවැත්වුණා. We have reached
the 3 trillion as at the benchmark of 3 trillion. අපේ වත්කම් මේ වන විට රුපියල් ට්‍රිලියන 3ක් බවට පත්වීම සුවිශේෂී අවස්ථාවක්. ඒ වගේම 2012 සිට අප පියවරෙන් පියවර ලැබූ සාර්ථකත්වයේ හමුවේ 2018 වසරේදී අපිට රුපියල් ට්‍රිලියන 2ක් දක්වා ඉදිරියට යන්නට හැකියාවක් ලැබුණා. මේ වන විට එයද අභිබවමින් රුපියල් ට්‍රිලියන 3ක් දක්වා සාර්ථක ඉදිරි ගමනකට පැමිණීමට හැකියවීම අප ලැබූ සුවිශේෂී ජයග්‍රහණයක්. ලෝකයේම වර්තමානයේ මුහුණදී සිටින දැඩි අසීරු තත්වයකදී උනත් අපිට අපේ ආර්ථිකය ශක්තිමත් කරගනිමින් රටේ ආර්ථිකයටද එය ශක්තියක් කරන්නට හැකියාවක් ලැබිලා තියෙනවා. ඒ ජයග්‍රහණයට සියලුම දෙනා කැප වුණා. ඒ කැපවීමටත් මම ස්තුතිවන්ත වෙනවා. ඔබ දන්නවා ලංකාවට ප්‍රථම වතාවට බැංකු ශාස්ත්‍රයේ ත්‍රිලියනය කියන එක හඳුන්වලා දුන්නේ ලංකා බැංකුව විසින්. අපි ගිය වර්ෂයේ මීට කලින් වසරවල අපි අපේ ඇසෙට් බේස් එක 2 ත්‍රිලියන් අපි පසු කරගෙන ගියා. ඒ වගේම අපගේ තැන්පතු ප්‍රමාණය අපි 2 ත්‍රිලියන් පසු කරගෙන ගියා. අපි 2020 වර්ෂයේදී අපේ ණය සහ අත්තිකාරම් 2 ත්‍රිලියන් වලින් ඉහළ ගිහිල්ලා අපි 2 ත්‍රිලියන් රිත්වයක් මේ සමාජයට හඳුන්වලා දුන්නා කියනවා. ඒකත් අපි කරපු ඉහළ දෙයක් හැටියට මම සලකනවා. දේශීය ආර්ථිකයේ එක්තරා පිළිඹුවක් තමයි ලංකා බැංකුව. මේ ආර්ථිකයට යම් දෙයක් වෙනවා නම් ඒක ඒ විදිහම ලංකා බැංකුවෙත් පිළිඹු වෙනවා. ඉතින් මෙවැනි ආර්ථිකයක් ගිය අවුරුද්දේ තිබුච්චේ අභියෝග හමුවේ බැංකුවේ දීර්ඝකාලීනව අපි පවත්වාගෙන ගිය බැංකුවේ ශක්තිය අපේ ස්ථාවරත්වය ඒ වගේම තිරසාර වර්ධනය ඒවා කිසිම දෙයක අඩුවක් නැතුව ඉතාම සාර්ථකව කළමනාකරණය කරන්න හැකියාවක් ලැබුණා ගිය අවුරුද්ද තුලදී. අපේ 3 ට්‍රිලියන් ඉලක්කම දැක තමයි 2020 අවුරුද්ද අවසන් කළේ. එතෙන්දී මට විශේෂයෙන්ම කියන්න ඕන කාරණයක් තියෙනවා. අපි මේ වර්ධනය ළඟා කරගන්නකොට අපිට පුළුවන් වුණා අපේ ණය කළඹ 128.3කින් වර්ධනය කරගන්න. මං හිතන්නේ මෑත ඉතිහාසයේ බැංකුවක් විසින් ළඟා කරගත්ත වැඩිම ණය වර්ධනය තමයි නිරූපණය වෙන්නේ. මේකේ විශේෂත්වයක් තියෙනවා. මේ වර්ධනය අපි ළඟා කරගත්තේ 2020 වර්ෂයේ දෙවැනි භාගයේදී. ඒ හින්දා අපි බලාපොරොත්තු වෙනවා මේ දෙවන භාගයේ මේ වැඩි කරගත්ත ලෝන් වල නියම කාර්යඵලය අපිට 2021 අවුරුද්දේ අපේ කාර්යඵල වල දකින්න පුළුවන් වේවි කියලා. ඒත් සමගින් සියත සවසහාය ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.